සැමට තෙරුවන් සරණයි. ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති බයං. ප්‍රේමය සෝකයට මුලයි, ප්‍රේමය බයට මුලයි. දැන් අපි ඇත්තටම සත්වයෙක් මේ ලෝකෙට ඉපදෙන තැනම ලෝක සත්වයාගේ උපත කියන තැනම තියෙන්නේ මොකද්ද? කාමය. මේ කාම රාග කියන දෙක නැත්තම් ලෝක සත්වයේ උපත සිද්ධ වෙන්නේ නැහැ. ලෝක සත්වයේ ලෝකේට සත්වයේ ඒ කියන්නේ ජීවයක් ලෝකේට පහළ වෙන්නෙම රාගය නිසා, කාමය නිසා. එතකොට මේ රාගය කාමය තමයි අපේ ශෝකයට මුල, අපේ බයට මුල. දැන් රාගය කාමය නැති කෙනෙක්ට ශෝකයක් නැහැ, බයක් නැහැ. දැන් අපි බලන්න, දැන් පොඩි කාලේ කුඩා දරුවෙක් තමන්ගේ දෙමාපියන්ට බැඳෙනවා. ඒකේ ස්වභාවය මොකද? එයාලට අවශ්‍ය ආරක්ෂාව සපයන්නේ කවුද? ඒ ආරක්ෂාව සපයන කෙනාට එයාගේ බැඳීමක් ඇති වෙනවා. ඉතින් ඒකත් එක්තරා විදියක රාගයක් තමයි. එතකොට කුඩාම කල කිරි උරන දරුවට අම්මා ගැන ඇති වෙන්නේ රාගයක්. ඒ රාගය කාමයෙන් මිශ්‍ර රාගය නෙවෙයි, හැබැයි ඒකත් රාගයක් තමයි. ඊට පස්සේ සමන්ගේ සහෝදරයෝ, තාත්තා, නෑදෑයෝ, යාළුවෝ කියන විදියට අපගේ ජීවිතවලට එක එක්කිනා එකතු වෙනවා. ඔබ බලන්න, අලුත උපන් බිලිඳා ඉපදෙනකොට කවුරුත් ඒ බබාට එයාගේ මානසිකව එයා ග්‍රහණය කරලා තිබුණාද? නෑ. එයා මානසික ග්‍රහණය තුළ එයාට කිසි කෙනෙක් හමු වෙලා තිබුණේ නැහැ. හැබැයි එයාට කිරි සුවඳ දැනුණ පළවෙනි අවස්ථාව තමයි එයාට මානසික ග්‍රහණය ඇති වෙච්ච පළවෙනි අවස්ථාව. ඒ තමයි එයාගේ අම්මා. ඒ අම්මා හරි කවුරු හරි එයාට කිරි දෙන එක්කෙනා ගැන තමයි එයාගේ මුල්ම මානසික ග්‍රහණය ඇති වෙන්නේ. ඒ කිරි දෙන ඒ පුද්ගලයාටත් නෙවෙයි. හැබැයි එයාගේ බඩගින්න සන්තාර්පණය කරන්නේ යම් කෙනෙක්ද? ඒ උණුසුම. එතකොට වචන කතා බහ ඇහෙනවා නම් ඒවට අන්න ඒ දේවල් වලට එයා බැඳෙනවා. එතන තමයි පළවෙනි බැඳීම. එතනින් එහාට මුළු ජීවිත කාලය තුලම ඔබ බැලුවොත් ඔබගේ බැඳීම් එකතු වෙනවද අඩු වෙනවද? ස්වභාවය තුල සාමාන්‍යයෙන් බැඳීම් එන්න වැඩි වෙනවා. මුලින්ම අම්මා තාත්තා සහෝදරයෝ එකතු වුණා, ඊට පස්සේ නෑදෑයෝ එකතු වුණා, ඊට පස්සේ යාළු වෙච්ච ගෑනු ළමයා පිරිමි ළමයා එකතු වෙනවා, ඊට පස්සේ නෝනා සැමියා වෙනවා, ඊට පස්සේ ළමයි එකතු වෙනවා. එතකොට ඊට පස්සේ එයාලගේ පවුල් එකතු වෙනවා. තව ඊට අමතරව යාළුවෝ නොයෙක් කාලයට හම්බ වෙන එක ජාතියේ යාළුවෝ හම්බ වෙනවා. ඒ අයගේ පවුල් හම්බ වෙනවා. ඔහොම බලනකොට ඔබ බලන්න ඔබ බන්ධන කීයකින් බැඳිලාද කියලා. දැන් කතාවක් තියෙනවානේ, ඔබට එක බන්ධනයක් තියෙනවා නම් එක දුකයි. බන්ධන 10ක් තියෙනවා නම් දුක් 10යි. 100ක් තියෙනවා නම් දුක් 100යි. බලන්න මේ කතාව කොච්චර ඇත්තද කියලා. ඔබ බැඳෙන තරමට නේද ඔබට දුක තියෙන්නේ. එතකොට අර එක්තරා බුද්ධ කාලේ කතාවක් මතක කරන, මට මේ වගේ නම් ගම් මතක නෑ. එතකොට ඒ බ්‍රාහ්මණෙක් වගේ බමුණෙක් වගේ මට මතක අහනවා, දැන් ඔබ කවදාකවත් දැකලා නැති කෙනෙක් මැරෙනවා කියලා ඔබට ඇහෙනවා පණිවිඩය. දැකලා දන්නේ මුකුත් නැති කෙනෙක් ගැන නිකන් නාමකින් ඇහෙනවා, මෙන්න මෙයා මෙතන මැරුණා. ඔබට ඇති වෙන දුකක්, කනගාටුවක් ඇති වෙනවා නම් ඒකට සාපේක්ෂව ඊට පස්සේ ඔබ සාමාන්‍යයෙන් බොහෝ කාලයකට පෙර හිතන්නකෝ, දැන් අවුරුදු
ඉස්කෝලේ ගිය කාලේ හිතන්නකෝ ඉස්කෝලේ ඔබත් එක්ක හෝඩියේ පන්ති හිටපු කෙනෙක් නැති වුණා කියලා. හරි යාගේ කවුරු හරි නැති වුණා කියලා ආරංචි වෙනවා. එතකොට අරකට සාපේක්ෂව මේ සම්බන්ධයෙන් ඇති වෙන චේතනාව. ඊට පස්සේ කියනවා දැන් ඔබගේ දුර නෑදෑ කෙනෙක් නැති වුණා. අම්මගේ තාත්තගේ පැත්තෙන් හරි කවුරු හරි දුර නෑ. එතකොට අර යාළුවාගේ කවුරු හරි නැති වෙච්ච සාපේක්ෂව දැන් මේ නෑදෑය නැති වෙච්ච සාපේක්ෂතාව මත දැනෙන සිතට දැනෙන ආවේගය. ඊට පස්සේ කියනවා දැන් ඔබගේ සාමාන්‍යයෙන් ඔබගේ නැන්ද මාමා එහෙම නැත්නම් ආච්චි සීයා වගේ කෙනෙක් නැති වෙනවා. එතකොට ඒ කෙනෙක්ට වෙනුවෙන් දැනෙන සාපේක්ෂ මොනවද? ඊට පස්සේ ඔබගේ ළඟම හිතන්නකෝ අම්මා තාත්තා නැති වෙනවා. එතකොට ඒ සාපේක්ෂව දැනෙන දේ අර මුල කියපු දේ සාපේක්ෂව දැනෙන සංවේගය. ඊට පස්සේ ඔබගේ දරුවා නැති වෙනවා. එතකොට අහනවා දැන් ඔය සමාන කතාවක් කිව්වේ ඕකම වෙන්න විදියක් නැහැ. නමුත් මම මේ ඒකට ඒ කතාවට සමාන කරලා කිව්වේ. එතකොට අහනවා දැන් ඔය කට්ටිය ටිකෙන් ඔබට වැඩියත්ම ඔබගේ සංවේගය දැනෙන්නේ අර පෙර කියපු කිසිම නොදන්න කෙනෙක් මැරුණා කියන ආරංචියද නැත්නම් අවුරුදු 30-40කට පෙර දන්න කෙනෙක්ගේ කවුරු හරි මැරුණා කියන ආරංචියද නැත්නම් එහෙම නැත්නම් ගමේ කෙනෙක් හරි කවුරු හරි අසල්වාසී ගමක කෙනෙක් මැරුණා කියන ආරංචියද නැත්නම් ඔබේ දුර නෑ කෙනෙක් මැරුණා කියන ආරංචියද නැත්නම් ඔබේ නැන්ද මාමා කෙනෙක් වගේ වෙන කෙනෙක් මැරුණාද ඒ වගේම ආච්චි සීයා වගේ ටිකක් ළඟ කෙනෙක් මැරුණා කියන ආරංචියද අම්මා තාත්තා එහෙම නැත්නම් තමන්ගේ දුව පුතා මැරුණා කියන ආරංචියද. එතකොට ඒ බ්‍රාහ්මණයා ඒ බමුණා කියනවා මගේ පුතා මැරුණා කියන ආරංචිය තමයි මට තදින්ම දැනෙන්නේ. එතකොට දැන් බලන්න දැන් ඒ කියන්නේ එතකොට දැන් අම්මා තාත්තා මැරුණා කියන එක දැන් පුතාට සාපේක්ෂව දැන් අම්මා තාත්තා මැරුණා කියන එකත් කියමෙකුට විශාල දුකක්. දරුවෙක් නැති කෙනෙකුට අම්මා තාත්තා මැරුණොයි කියන එක තමයි ඊළඟට තියෙන ලොකුම දුක. එහෙම නැතුව දරුවෙක් ඉන්න කෙනෙකුට ලොකුම දුක වෙන්නේ තමන්ගේම දරුවා මිය පරලොව ගියා කියලා අහන එක. එතකොට දැන් බලන්න අර අහපු දේවල් වලට සාපේක්ෂව දුක වෙනස් වෙච්ච හැටි. ඒ ඇයි දුක වෙනස් වෙන්නේ කොහොමද? ඔබේ හිතේ තියෙන බන්ධනේ වෙනස්කම අනුව. ඔබගේ දැන් බන්ධනේ අඩු තැනට දුක අඩුයි. බන්ධනේ වැඩි තැනට දුක වැඩි. හිතින් බැඳිලා තියෙන ප්‍රමාණයට, හිත ග්‍රහණය කරගෙන තියෙන ප්‍රමාණයට, හිතින් අල්ලන් තියෙන ප්‍රමාණයට තමයි ඔබට දුක දැනෙන්නේ. එතකොට දැන් ඔබ ඔය ග්‍රහණය අතහැරගත්තොත් මොකද වෙන්නේ? දැන් බලන්න ඔබ කවදාකවත් අහලා නැති කෙනෙක් මැරුණා කියලා ඔබට ඇහෙනකොට සමහර විට සමහරට ඒ කෙනා අඩු වයසක වගේ කෙනෙක් නම් අනේ අපරාධ ජීවිතය කියලා කියයි එච්චරයි. එතනින් එහාට දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඔබගේ අම්මා තාත්තා හරි දුගේ ළඟම පුතා හරි දුව හරි ළඟම කෙනෙක් ළමයිට නෝනා මහත්තයා හරි වෙන්න පුළුවන්. මැරුණා කියලා දැනගත්තොත් ඔබ හිතේ අත් ගහසාගෙන අඬනවා. කාලයක් නොකා නොබී ඉඳී ඔබගේ ජීවිතෙත් දි รา පත් කරගනි. ඊට පස්සේ ඔබ සමාජයට සියදිවි විනාශා ගන්න යාවි. ඔය වගේ විශාල ඔබට ඔබව පාලනය කරගන්න බැරි ප්‍රමාණයට මිනිස්සු උමතු වට්ටන දෙයක් තමයි මේ බන්ධන කියන එක. දැන් ඔබ බලන්න අද ඔය ප්‍රේමය කැඩිලා ආදර සම්බන්ධතා කැඩිලා කී දෙනෙක් සියදිවි විනාශා ගන්නවද කියලා. එතකොට ඔබට ඔබගේ ඒ බන්ධනයේ තියෙන සැරගතියට බන්ධනයේ තියෙන සැරගතියට තමයි ඔබට තියෙන දුකේ ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ. එතකොට ඔබට ඔය කියන කාරණේ නිකන් දැකලා අඳුර ගන්න පුළුවන්නේ. මොකද මට සමහරු කියලා තියෙනවා මට තියෙන ලොකුම ගැටලුව මගේ අම්මා තාත්තා. මගේ අම්මා තාත්තට මම ගොඩාක් බැඳිලා ඉන්නේ. ඒගොල්ලෝ මගෙන් ඈත් වෙයි කියලා, ඒගොල්ලෝ මගෙන් ඉවත් වෙයි කියලා මට බයක් තියෙනවා.
ඉතින් ඒක ස්වභාවයක්. මොකද අම්මා තාත්තට ළමෙක් බැඳෙන්නේ උපදිච්ච දා ඉඳන්නේ. එතකොට ඒ තියෙන බැඳීම ලෝකේ ගොඩාක් බැඳීම් වලට වඩා සැර බැඳීමක්. එතකොට අම්මා තාත්තා ඉතින් කවදා හරි මැරෙන බවත් අපි දන්නවා. හැබැයි අපිට ඒක දරා ගන්න අපහසුයි. අර තියෙන බන්ධනයේ තියෙන රාගයේ තියෙන සැරකමට. එතකොට අපි අඳුර ගන්න ඕනේ අපි කොහොමද මේ අර ඒ කියන්නේ නූල කඩාගන්නේ. ඔතන තියෙන්නේ ලොකු තදින් ගැට ගැහිච්ච නූලක්. ඒ නූල කඩාගෙන කොහොමද අපි ජීවත් වෙන්නේ? අපිට නූල කඩාගෙන ජීවත් වෙන්නත් පුළුවන්. අපිට යුතුයකම් කරමින් දරුවන්ට අම්මා තාත්තට අපිට අවශ්‍ය කෙනෙකුට අපේ යුතුයකම ඉෂ්ට කරමින් නූල කඩාගෙන ඒ කියන්නේ මනසින් නොබැඳී ජීවත් වෙන්න පුළුවන්. ඒක කරන්න පුළුවන්. හැබැයි ඒක කරන්න බෑ ආධ්‍යාත්මික අතින් අපි ශක්තිමත් නැත්තම් අපේ මනස. ඒ කියන්නේ මේ ලෝකේ අනිත්‍ය වෙන දේ, දුක වෙන දේ, අනාත්ම වෙන දේ කියන දේ ගැන අවබෝධයක් අපිට නැත්තම්, ආධ්‍යාත්මික ශක්තිය නැත්තම් අපිට නූල කඩා ගන්න බෑ. ඒ නූලෙන් ගැට ගැහිලම සමහර විට අපේ බෙල්ලට තොණ්ඩුව හිර වෙලා අපි මැරිලා යන්නත් පුළුවන්. ඒ තරම් සමහර සම්බන්ධතා හරි ඝනයි. ඒ වගේම සමහර වෙලාවට ඒ නිසාම අපිට සිහිය එලවා ගන්න බෑ. සිහිය පවත්වන්න බෑ. ඉතින් අන්න ඒක නිසා තමයි අපිට මේ දැන් බුදු කෙනෙක් ලෝකෙට ඉපදිලා අපිට මේ කියලා දෙන මාර්ගයේ තියෙන්නේ ඔන්න ඔය විදිහට දුකෙන් නිදහස් වෙන මාර්ගයක් නේ. ඒකට දුකෙන් නිදහස් වෙන මාර්ගය කියන්නේ දුක බදා ගන්න මාර්ගයක් නෙවෙයිනේ. දුක බදා ගන්න මාර්ගය නේ. මොකද අපි කවදා ඉපදුනත් අපි මේ සංසාර දුකේ නිමාව දකින්නතුරු අපිට මරණයත් සමගම උපත සිද්ධ වෙනවා. හැම මොහොතම මරණය උපත සිද්ධ වෙනවා. හැබැයි සම්මුතික මරණය සමගත් උපතක් සිද්ධ වෙනවා. එතනදී අපිට ආයි වෙන්නේ අපි අර කලින් වෙච්ච පෙර ගැට ගහිච්ච ටික ආයි ගැට ගහ යනවා. දැන් පෙර ජීවිතේ ඔබ මේ විදියටම ඔබ මනුස්ස ලෝකෙ ඉපදුනා කියලා හිතන්නකෝ. එතකොට මේ විදියටම ඔබට මනුස්ස ලෝකේ අම්මා තාත්තා ඉන්නේ නැති, දරුවෝ ඉන්නේ නැති, නෑදෑයෝ ඉන්නේ නැති, යාළුවෝ ඉන්නේ නැති. අද ඔබට එකක්වත් මතකද? නෑ. අද සමහර විට දැන් ඔබට පෙර ජීවිතේ කෙනෙක් උඹ මුණ ගැහුණත් ඔබට මතකයක් එන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට සමහර විට ඔබ බොහෝ ප්‍රිය කර කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහරට නිකන් යන්තම් නිකන් යම් කිසි දෙයක් දැනෙන්න පුළුවන්. හැබැයි එච්චරයි. නමුත් අර පෙර ජීවිතේ ඔබ මැරෙන්න හදපු, ඔබේ ජීවිතේ නැති කරගන්න හදපු තරම් සමීපත්වයක් තිබිච්ච කෙනෙක් අද හම්බුනොත් ඔබ දන්නෙත් නෑ. ඉතින් ඒක නිසා අපි අඳුර ගන්න ඕනේ දැන් මේ අපේ මේ හැම සම්බන්ධකමක්ම తాවකාලිකයි. ඔබගේ මේ ලැබිලා තියෙන ජීවිතේ කෙලවර වෙනකන් තමයි ඔබේ සියලු සම්බන්ධතාවල පැවැත්ම තියෙන්නේ. ඔබගේ මේ ජීවිතේ හුස්ම පොද ඉවර වෙනකන් ඔබ සියලු සම්බන්ධතාවලට අයිතිය තියෙනවා. දැන් බලන්න ඔය සම්බන්ධතා කඩා ගන්න බැරුව, සම්බන්ධතාවලට සිහිය පවත්වා ගන්න බැරුව සිටින කෙනෙක් සමහර වෙලාවට ගොඩක් දුරට දන්නවා. මම අහලත් තියෙනවා කතා වශයෙන්. එහෙම දැන් සමහරලාට දෙමව්පිය විශේෂයෙන්ම දරුවන්ට තියෙන ඡන්ද රාගය නිසා මැරිලා ගිහිල්ලා ගොඩාක් දුරට ඒ කියන්නේ දරුවෝ පොඩි කාලේ නම් අම්මා තාත්තා මැරෙන්නේ ගොඩක් දුරට එයාගේ පෙරේත ලෝකෙ ගිහිල්ලා ඒ දරුවෝන්ව බලාගෙන ඉන්න තැනක තමයි ඉපදෙන්නේ. මොකද එයාලගේ මරණ මොහොතේ චේතනාම වෙන්නේ ගොඩක් දුරට මම නැති වුණොත් මෙයාලා බලාගන්නේ කවුද කියන දේ. එහෙම නැත්නම් සමහරලාට ඔය කියන්නේ ගෑනු මිනිස්සු, ඒ කියන්නේ බිරිඳ ස්වාමියා කියන දෙන්න මැරෙනකොටත් ඔයා සමානව චෛතසික උපදගෙන ගිහිල්ලා ඒගොල්ලෝ ඒ අවටම ඉපදෙනවා. ඉපදිලා මං ඒගොල්ලන්ව බලා ගන්නවා, මේගොල්ලෝ මන් නැති වුණොත් අසරණ වෙනවා කියන සිත තුල ඊට පස්සේ මැරිලා ගිහිල්ලා එයාලා අවටම ප්‍රේත ලෝකෙ තමයි ඉපදෙන්නේ.
ඉතින් බලන්න දැන් ඔබගේ ජීවිතේ ඔබේ වටිනා මනුස්ස ජීවිතේ പ്രേත ලෝකයට ගෙනියන්න තරම් සමත් වෙච්ච මේ චෛතසිකය ඔබ ජීවත් ඉන්නකොට කඩාගත්තේ නැති වුණොත් නැත්නම් මේ බන්ධන ලිහිල් කරගත්තේ නැති වුණොත් ඔබ වැටෙන්නේ කොයිතරම් අමාරු තත්වයකද කියලා. මොකද ඔබේ මරණ මොහොතේ චුතිසිත පාලනය කිරීමට ඔබට අයිතියක් නැත. චුතිසිත පාලනය කරන්න බෑ ඔබට. ඔබ ආර්ය ශ්‍රාවකයෙක් නොවන තාක් ආර්ය භූමියට පැමිණ නැති තාක් ඔබට සිතක් කොහොමත්ම ඔබට ඒ චෛතසික අතාර ගැනීම කියන දේ කරගන්න බෑ. එතකොට ඔබට එහෙම පාලනයක් නැත්තම් ඔබ ඒ වගේ රාගය ඇති වෙලාවක මැරුණොත්, රාගය කියන්නේ මෙතන කාමය වෙන්නත් පුළුවන්. මැරෙන වෙලාවට කාම සිතුවිල්ලක් පහළ වුණොත් ඉවරයි. ඒ වගේම තමයි එහෙම නැත්තම් ওই කවුරු හරි දරුවෙක් දෙමාපිය එහෙම නැත්තම් සැමියා බිරිඳ වගේ රාගය ඇති වෙන වෙලාවක මැරුණොත් ඒත් പ്രേත ලෝකවලට නැත්තම් තිරිසන් ගත සත්‍යයක් වෙලා ඉපදෙවි. දැන් ওই බල්ලෝ වෙලා එහෙම ඉපදෙන් බල්ලෝ පුස වෙලා සමහරලාට ඒ ගෙවල් වලටම එනවා. ඉතින් එතකොට දැන් බලන්න මේ සසරේ තියෙන භයානකකම. ඉතින් ඔබකට ඇත්තටම ලැබිච්ච මේ වටිනා ජීවිතය තුළ ඇයි ඔබ වෙහෙස නොගන්නේ? ඔබට යම් ප්‍රමාණයකින් හරි මේ බන්ධන කඩාගන්නේ නැතුව බන්ධන පවත්වා ගන්න ඇයි ඔබ වෙහෙසෙන්නේ? බන්ධන කඩාගන්න කියන එකේ අර්ථය කියන්නේ මේ ඔබට සියලු දේ අතහැරලා මේ යන්න කියනව නෙවෙයි. ඔබට එහෙම යන්න බැරි තැනක ඉන්නවා නැති. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. බන්ධන කඩාගන්න කිව්වේ ඔබ සියල්ල කරමින් සියල්ල අතහරින්න කියන දේ. සියල්ල තුල ඉඳිමින් සියල්ල අතහැර සිටින්න. මොකද සියල්ල තුල ඉන්නවා කියන්නේ ඔබට පුළුවන් ඔබගේ සියලු යුතුයකම් ඉටු කරන්න පුළුවන් කිසිම දෙයකට බැඳීමක් නැතුව. එබැයි ඒ තැනට එන්න පුළුවන් ඔබ මේ ආර්ය මාර්ගයේ ගමන් කරලා මේක මේ සතිපට්ඨානය තුල ගමන් කරලා ආර්ය අෂ්ටාංගික මඟ අවබෝධ කරගත්තත් ඒ තුලින් සම්මාදිට්ඨියට එන්න පුළුවන් වුණොත් තමයි ඔබට ඕක කරන්න පුළුවන්. නැත්තම් මේ මැජික් එකක් වගේ ඔබට කරන්න බෑ. ඔබ හිතනවා අනේ මම දැන් ඔක්කොම අතෑරලා සමහරු කියන්නේ මම ඔක්කොම අතෑරලා ඉන්නේ. මට කිසිම බැඳීමක් නැහැ. හැබැයි එයාලා දන්නේ එයාලා තමයි ඔක්කොටම වඩා බැඳිලා ඉන්නේ කියලා. මොකද ඔබට ඕව තේරෙන්නේ නැහැ. සමහරලාට ඔබට තරහ ගියාමත් කියන මම උඹලා ඔක්කොම අතෑරලා දාලා ඉන්නේ කියලා. හැබැයි ඔබට ඒක කියන්නෙත් ඔබ බැඳිලා නිසාම කියන දේ ඔබ දන්නේ නැහැ. අතුලෙන් ඔබ ඒක දන්නේ නැහැ. ඒ වෙලාවේ මොහොතේ කියන මම ඔක්කොම අතහැරලා මගේ දේපල මට වැඩක් නැහැ. මම ඔක්කොම අතහැරලා දාලා ඉන්නේ. හැබැයි ඇත්තටම ඔබ දේපලට කොච්චර බැඳිලාද කියලා ඔබ දන්නේ නැහැ අභ්‍යන්තරය තුලින්. ඉතින් ඒ විදියට එහෙම අතහැර ගැනීමක් නෙවෙයි අපි මේ කියන්නේ. අපි කියන්නේ මේක ස්ථිර අතහැර ගැනීමක්. මේ ස්ථිර අතහැර ගැනීම තුළ ඔබට මරණ මොහොතේදී තුළ ඔබට බය වෙන්න දෙයක් නැහැ. ඔබ ගිහිල්ලා ඔබේ දේපලට අරක් ගත්ත මේ ප්‍රේතේ භූතයෙක් නැත්තම් ඔය නිදන් වලට අරක් ගත්ත වගේ වෙලා ඉපදෙන්නේ නැහැ. ඉපදෙන්න අවස්ථාවක් වෙන්නේ නැහැ. එහෙම නැත්තම් ඔබේ දුවෙක් පුතෙක්ව බලා ගන්න කියලා പ്രേත ලෝකයන්ට අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔබ මතක තියාගන්න ඔබ මැරිච්ච මොහොතේ ඉඳන් ඒ කෙනා ඔබට මල පුද්ගලයෙක්ම පමණයි. ඔබ මැරුණට පස්සේ ඔබේ මිනිය තියාගන්නේ කවුද කියලා ඔබ හිතලා බලන්න. කිසි කෙනෙක් ඔබේ මිනිය තියාගන්නවද නැහැ. ඒක දවස් දෙකක් කුණු වෙනකොට ඒ ගඳටම ඔබව ඉබේම විසික් කරලා දානවා. එතකොට අර ඔබ බොහොම ආදරෙන් හිටපු ඔබේ පෙම්වතිය පෙම්වතා හරි සැමියා බිරිඳ හරි දරුවෙක්ම හරි කියන්නකෝ.
ඒ කොච්චර වුණත් කොච්චර ආදරේ ඇතුළෙකින් තිබ්බත් ඔබගේ භෞතික කය කුණු වෙන භෞතික කය මලමිනියක තියාගන්න සමතෙක් නැහැ. තියාගන්න ආසාවක්වත් එන්නේ නැහැ. තියාගන්න බෑ. එතකොට එහෙම තත්වයක් මත ඔබ මැරුණට පස්සේ ඇත්තටම ඔබ හිස්ට්‍රි එකක් විතරයි. ඔබ අතීතයක් පමණයි. එතකොට ඒ අතීතය තුල ඔබට යම් කෙනෙකුට ඔබ හම්බ වෙන්නේ මතක චෛතසික තුල. සමහර විට පොඩි කාලයක් ඔබ හිතනවා මේ ඔබ නැති වුණොත් මුළු ලෝකෙම නැති වෙයි කියලා. ඔබ නැති වුණොත් කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා. ඇත්තටම සමහර විට ඔබ නැති වුණාට පස්සේ අනිත් දේවල් මේ තියෙනටත් වඩා හොඳින් සිද්ධ වෙන්නත් පුළුවන්. අපි දන්නේ අපි ඒ ගැන දන්නේම නැහැ. ඔබ නැති වුණාට පස්සේ තියෙන දේවල් තියෙනවට වඩා හොඳට සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා මේ ඔබ හිතන්න එපා මන් නැති වුණාම මේක කෙරෙන එකක් නෑ. මන් නැති වුණාම ඔබ නැති වුණත් ඔබ තිබුණත් ඉර පායනවා, හඳ පායනවා, හුලං හමනවා, පැය 24 ඔර්ලෝසුව කැරකෙනවා, ඍතුවිය කැරකෙනවා. ඒ සියලු දේ සිද්ධ වෙනවා. එහෙනම් ඉතින් ඔබ හිටියයි ඔබ නැතයි කියන දේ ඒ අදාළ පුද්ගලයා දෙන්නට සමහර විට මාසයක් දෙකක් 3 මාසෙ දානේ දක්වා සමහරවිට වැඩි වුණොත් අවුරුද්ද දානේ දක්වා මතකයක් තියෙයි. ඊට පස්සේ ඒ අයත් ඔබ නැතුව ජීවිතේට හුරු වෙනවා. ඉතින් ඔබ සමහර විට ඕක දන්නේ නැතුව ගිහිල්ලා පෙරේත ලෝකේ, තිරිසන් ලෝකේ වගේ අපායගාමී ජීවිතයක් ලැබුවොත් මොනතරම් අපරාධයක්ද කියලා ඔබ හිතා බලන්න. එතකොට ඔබ පෙරේත ලෝකෙට ගිහිල්ලා ඔබ ඒ අයවට ඉන්න ගිහිල්ලා ඊට පස්සේ එයාලට නිකමට හරි දැනුනොත් ඔබ පෙරේතෙක් වෙයි වෙලා කියලා ඒ අය ඔබව ආදරෙන් තියාගන්නවද? ඔබට අම්මා තාත්තා කියනවද අනේ මගේ සැමියා පෙරේතෙක් වෙලා මගේ ළඟ ඉන්නවා කියනවද? පෙරේතයව බෝතලයක දාලා විසික් කරන්න උත්සාහ කරනවද? එන්නේ ඒක නිසා මතක තියාගන්න. මේ හැම බැඳීමක්ම తాවකාලිකයි. එතකොට ඔබ කොච්චර හිතින් අල්ලන් හිටියත් සමහර විට ඒ ඔබ දැනගන්න ඔබේ ලෝකය හදාගන්නේ ඔබමමනේ. එතකොට ඔබේ ලෝකයේ තුල ඔබ විශාල ලෙස බැඳිලා හිටියට ඔබගේ දරුවට ඔබේ දරුවා ඔබට ඊතරම් බැඳිලා නැතුව ඇති. ඔබේ දෙමව්පියන්වත් සමහරට ඔබට ඊතරම් බැඳිලා නැතුව ඇති. ඔබ දෙමව්පියන්ව අල්ලන් ඉන්න තරමට. ඔබේ ලෝකය හැදෙන්නේ ඔබ තුල. ඔබ කොච්චර ග්‍රහණේ තද්දට කරගත්තත් සමහර විට ඒ අදාළ අනිත් පුද්ගලයාගේ ග්‍රහණයක් නැති වෙන්න පුළුවන්. එතකොට බලන්න ඔබ ඔය අල්ලගන්න ඒ ග්‍රහණය තුල ඔබ අල්ලගන්න ඒක පාක්ෂික ග්‍රහණය තුල ඔබ හදාගත්තේ ලෝකයේ තියෙන මුලාව තුල ඔබ කොයිතරම් ලොකු අනතුරකද කියලා ඔබ කල්පනා කරලා බලන්න. මොකද මේ දේවල් අපි කල්පනා කරලා අපේ තුලින් අපි ගවේෂණය කරලා බලන්න ඕනේ. අපි තුලින් ගවේෂණය කරලා අපි තුලින් මේවා හිතන්න ඕනේ. මේ මම අද කතා කරේ හිතන තැනක් ගැන. ඒ හිතන තැන මෙතන හිතාගත්තොත් තමයි හිතෙන්නේ. ඊට පස්සේ ඌ ඇත්තනේ මේ කතාව ඇත්තටම මම සමහර විට මේ කරන්නෙම මෝඩ වැඩක්. මේ මෝඩ වැඩේ නිසා මට ලැබිච්ච ඒ කියන්නේ වටිනා ජීවිතෙත් නැති කරගෙන මම නිකන් සතර අපාගාමී වෙනවා. ඒක නිසා මට පුළුවන් මෙයාලට ජීවත් වෙලා ඉන්නකම් මට එයාලට අවශ්‍ය යුතුයකම් ඉෂ්ට කරමින් මට මගේ ගමන යන්න පුළුවන්. මගේ ගමන කියන්නේ මොකද්ද? මේ ලෝකෙට අපි ඉපදෙන්නේ තනියෙන්, මැරෙන්නේ තනියෙන්. මේ ලෝකේ ඔබ කොච්චර අල්ලගෙන හිටියත් ඔබට අවසානයේ ඉතුරු වෙන කෙනෙක් නැහැ. මැරෙන මොහොතේ ඔබ මිස ඔබගේ සිත මිස ඔබට වෙන දෙයක් අහුවෙන්නේ නැහැ. එහෙනම් ඔබට තියෙන යන්නේ හිත හදාගන්න මාර්ගයේ යන්න. හිත හදාගන්න මාර්ගයේ යන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි.